එතකොට අපි කිව්වා වර්ගඵලය අධ්‍යයනය කරාට පස්සේ සමාන්තර ආශ්‍රයක PCMක සහ වෘත්තයක වර්ගඵලය හොයන්න ඔබට හැකියාව ලැබෙනවා. එවනම් මොකද්ද වර්ගඵලය කියලා කියන්නේ? අපි කියනවා පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය එම පෘෂ්ඨයේ වර්ගඵලය කියලා. පෘෂ්ඨයක් පැතිරිලා තියෙන ඉඩ ප්‍රමාණය. හැබැයි ඔබ බැලුවොත් එහෙම මම මේ පෙන්නුම් කරනවා මේ ආකාරයට ඔබට පේනවා මේ චතුරස්‍රය. මෙන්න මේ චතුරස්‍රය පැතිරිලා තියෙන ඉඩ ප්‍රමාණය. මේ ආවරණය වෙලා තියෙන ඉඩ ප්‍රමාණය මේ චතුරස්‍රයේ වර්ගඵලය කියලා කියනවා. ඒ වගේම තමයි ඔබට පේනවා වෘත්තයක්. මේ වෘත්තයේ පැතිරිලා තියෙන ඉඩ ප්‍රමාණය අපි කියන වෘත්තයේ වර්ගඵලය කියලා. ඔබට පේනවා රොම්බසයක්. මේ රොම්බසේ පැතිරිලා තියෙන ඉඩ ප්‍රමාණය අපි කියනවා මේ රොම්බසේ වර්ගඵලය කියලා. එහෙනම් පුතේ ලියා ගන්න පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හඳුන්වයි. එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හඳුන්වයි. මේ ඔබ දකින්නේ මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය මේ ඍජු කෝණාශ්‍රයේ පැතිරිලා තියෙන ඉඩ ප්‍රමාණය. ඔබත් ඇඳ ගන්න ඍජු කෝණාශ්‍රයක්. මේ තියෙන්නේ සමචතුරස්‍රයේ පැතිරී ඇති ඉඩ ප්‍රමාණය. මේ වෘත්තයේ පැතිරී ඇති ඉඩ ප්‍රමාණය. ඔබත් කීපයක් ඇඳලා පෙන්නුම් කරන්න වැඩි වෙලාවක් ගන්නෙ නැතුව. සමචතුරාශ්‍රයක් ඍජු කෝණාශ්‍රයක් වෘත්තයක් ත්‍රිකෝණයක් වගේ දෙකක් විතර ඇඳලා ගැටලුවක් නෑ. හරිද? ලියා ගන්න ඊළඟට දිග ඒකකයේද පළල ඒකකයේද දිග ඒකකයේද පළල ඒකක බීද වෙන්න ඕනේ. මෙතන A කියලා බෙදලා තියෙනවා. මෙතන B කියලා හදා ගන්න. දිග ඒකකයේද පළල ඒකක බීද කළු පාට තීරුවක් පේනවද මේ දැන් බලන්න හරිද කියලා. හරි නේද? දිග ඒකකයේද පළල ඒකක බීද මෙතන B කියලා ලියා ගන්න. වන ඍජු කෝණාශ්‍රාකාර ආස්තරයක වර්ගඵලය කැපිටල් A නම් වර්ගඵලය සඳහා සූත්‍රයක් ගොඩනගා ගන්න.
දැන් මේ වගේ ඍජු කෝණාන්තයක් අපි ඇඳලා ඒකක A ඒකක B කියලා අපි දාගමු. ඒකක A ඒකක B කියලා අපි දාගමු. එනවා ඍජු කෝණාන්තයේ වර්ගඵලය ඔයා දන්නවා දිග වැඩි කිරීම පළල कैपिटल A සමානයි දිග රින්පල් A පළල රින්පල් B ඒ අනුව A වැඩි කිරීම B එනම් कैपिटल A සමානයි A වැඩි කිරීම B AB වර්ග 1 वर्ग 1 වරාංගත ලියාගත්තට කමන්නේ ඉස්සරහින් वर्ग 1 ඒකක කියලා කියන්නේ මෙතන පුතේ සෙන්ටිමීටර මීටර වෙන්න පුළුවන් එහෙම ඒකක කියලා අර්ථකථනය කරේ එහෙම ඉවරයි ඊළඟට බලා ගන්න පැත්තක දිග වෙලාව මදි නම් මට කියන්න ඊළඟ එකට ගියාම පැත්තක දිග ඒකක ඒවට සමචතුරාස්‍රාකාර ආස්තරයක වර්ගඵලයේ කැපිටල් A නම් ඒ සඳහා සූත්‍රයක් ගොඩනගා. දැන් මේ මුලින් ඉඳලා වර්ගඵලය කතා කරන්නේ. දැන් අපි සමචතුරාස්‍රය මේ ආකාරයට ඇඳගත්තොත් උඩ පැහැදිලි වෙනවා. පැත්තක දිග ඒකක A යනු මේ පැත්තත් අපි ගත්තොත් ඒකක A. ඔයාලට මේ සුදු පාට මේ එහෙම නැත්නම් වයිට් බෝඩ් එකේ ලියනවට වඩා ග්‍රීන් බෝඩ් එකේ ලියන එක පැහැදිලිද? ළමයි. මම වෙනද වයිට් බෝඩ් එකකින් දෙන්නේ? මේකේ පැහැදිලි ග්‍රීන් බෝඩ් එක පැහැදිලි නේද වයිට් බෝඩ් එකට වැඩිය? ඔව් සර්. ඇහැටත් හොඳයි වගේ නේ. හරි. සමචතුරාස්‍රයේ වර්ගඵලය සමානයි පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග ඒ අනුව A වැඩි කිරීම A ඒගේ වර්ගය වරාංග ඇතුළේ ඉතරයි ලියා ගන්න වර්ග එකකදී වර්ග එක හරිද? ඇද්ද වෙලාව? මොකද මේවට වැඩි වෙලාවක් ගන්න එපා හේතුව මේ අපි කරන්නේ දැනට මේ පොඩි පන්ති වල ඒවා. ඊළඟ එකත් අපි මේ විදිහට ලියාගමු. ආධාරක පාදයේ දිග ඒකකයේද ඊට අනුරූප ලම්බ උස h වන ත්‍රිකෝණාකාර ආස්තරයක වර්ගඵලයේ කැපිටල් A නම් ඒ සඳහා සූත්‍රයක් ගොඩනගමු. මේ දැන් ඔබට පෙන්වුම් කරන්නේ ලම්බ උස.
මේ පෙන්වේ ලම්බ උස. ආධාරකයේ ඒකකයේ එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද ඉනුජි? ඉනුජි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ දෙකෙන් එක ආධාරක පාදයේ දිග වැඩි කිරීම ලම්බ උස. දෙකෙන් එකයි ආධාරක පාදයේ දිග වැඩි කිරීම ලම්බ උස. මට ඔයාලට යමක් කියන්න මේක අද මට ඉස්කෝලේදී වෙච්ච දෙයක් මම මේකයි මේ කියන්නේ. මේ මගෙන් ඇහුව එකලා මේක අද ඉස්කෝලේදී මම මේ වගේ පාඩමකදී මෙන්න මේ භාගය මේ විදිහට දැම්මම සර් මේක ප්‍රතිශත ලකුණු දාලා තියන්නේ කියලා. මේ ප්‍රතිශත ලකුණු නෙමෙයි මේ පෙන්නුම් කරන්නේ. මම දන්නේ ඔයාලට තේම අවබෝධයක් තිබුණද කියලා. ළමයි බැලුවාම ඒ ළමයින්ට එහෙම මානසිකත්වයක් ගොඩනැගිලා තියෙනවා. නමුත් මේ භාගය කියන එක අපි මේ විදිහටත් ලියනවා. නමුත් අර මුද්‍රණය කරනකොට අපි මේ ආකාරයටත් මේ භාගය සඳහන් කරනවා. ඔය විදිහට. ඒකට ඕකෙන් කෙන්නුම් කරන්නේ දෙකෙන් එක කියන එක. ආධාරක භාගයයි ආධාරක පාදයේ දිග වැඩි කිරීම ලම්බ උස. ආධාරකයේ රිම්පල්ලේ ලම්බ උසේ ඒ අනුව දෙකෙන් එකයි වැඩි කිරීම වැඩි කිරීම නැතුව අපි මේක ලියන්න පුළුවන්. මේක මේ රතු පාට එකෙන් එන්න ඕනේ එහෙමයි. නමුත් ඒ ಗುಣ කිරීම ටික මගේ අතින් එහෙම වැදිලා තියෙනවා. එතකොට මෙතන එන්නේ කැපිටල් A සමානයි දෙකෙන් එකයි h දෙකෙන් එකයි හරිද? ඔන්න ගණන් සර් ඒක ලියා ගන්න බැරි වුණා සාය දාන්නකො. ඔත රතු පාටින් තියෙන එකේ ಗುಣ කිරීමේ ලකුණු ලියන්න එපා. ඒක ඕනේ. නිකන් ලියන්න භාගයයි ඒ අපි ගාවන සිද්ධේ. බීජීය පද ලියනකොට එහෙම ලියනවා. ගැටලුවක් නැහැ. හරිද? 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 හරි සර්. පාත දැක්වෙන රූපවල පාත දැක්වෙන කල රූපවල කෙල්ලුවට වඩා වර්ගඵලය සොයන්න. මොන පළවෙනි එක? මෙන්න දෙවෙනි එක. පළවෙනි එකට උත්තරය අපි හදාගෙන යමු. පැත්තක දිග 8යි. සමචතුරස්‍රයක් පාට පෙන්වන්න. නේද? කොහොමද හොයන්නේ? ඒ වැඩි කිරීම ඒ වර්ගය. ඒ කියන්නේ 8 වැඩි කිරීම 8. කීයද 8 වරක් 8? 64යි. 64. ඒ අනුව මේ රූපේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 64ක් කියලා වාටෙනවා. वर्ग सेंटीमीटर 64
අපි තවත් එකක් අදමු. ත්‍රිකෝණාත්‍රයේ වර්ගඵලය හොයන්න බලන්න. ත්‍රිකෝණාත්‍රේ නම් අපි වර්ගඵලය හොයන්නේ කොහොමද පුතා? දිග වැඩි කිරීම වල. දිග වැඩි කිරීම පළල. එහෙනම් දිග 12යි පළල 7යි. 12 වරක් 7 කීයද? කතා කරන්න මේ කතා කරන්න නැතුව වැඩ කරන්න බෑ. 84යි 84යි එක්කෙනයි දෙන්න ඉන්නේ කට තියෙනේ උන් අනිත් ඒවා කට නැහැ. කනගාටු. කට ඇති උන් ඉන්නේ දෙන්නෙක් විතර. දෙන්නෙක්ව තුන් දෙනා. අනිත් අයගේ ගොළුව මූණ පෙන්නන්නේ කතා කරන්නේ. එහෙම ඉගෙන ගන්න බෑ. අපි පුතේ ඉගෙන ගන්නකොට අපේ පෞරුෂයත් හදා ගන්න ඕනේ. පෞරුෂ සංවර්ධනය වීම ඉතා වැදගත් අධ්‍යාපනය. ඔබට බය නැතුව ඕන තැනක ගිහිල්ලා ෆේස් කරන්න පුළුවන් වෙන්න ඕන. මූණ දෙන්න පුළුවන් වෙන්න. අධ්‍යාපනයෙන් පුහුණු වෙන්න ඕනේ. ඒක නිසා බය නැතුව ඔබ කතා කරන්න. බය වෙන්න එපා. මාත් එක්ක කතා කරන්න බැරි නෑ. ඇත්තටම ඔයාලට කතා කරන්න පුළුවන් කෙනෙක් නෑ. හරි. හරි නේද? අපි ඊළඟ එකට යමු. ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ආධාරක පදේ 10යි. ලම්බුස පේනවද සුදු පාටින් ලාවට වගේ මම ලකුණු කරලා තියෙනවා. පේනවා සර්. ලම්බුස 6යි. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය අපි හොයන්නේ කොහමද? දෙකෙන් එකයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. මට කියන්න මේ ඔමාය ලම්බ උසට කියන තවත් වචනයක්. පිෂාන්. ලම්බ උස කිව්වා පුතේ අපි තව ඒකට කියන වචනයක් භාවිතා කරනවා. ධනුෂි දිනුෂි දිනුෂි ලක්ෂිකා දන්නේ නෙත්මි සාමාන්‍යයෙන් භාවිතා කරන තව වචනයක් ඉනුජි මේකට කියනවා අපි මෙන්න මේ වචනය මොකද්ද? ලම්බ උස වෙනුවට භාවිතා කරන මේකත් මතක තියෙනවා නැත්නම් දැන් තිබ්බොත් එහෙම මොකද්ද කියන්නේ? මොකද්ද? උච්චය කියලා භාවිතා කරනවා. ලම්බ උස. මතක තියාගන්න. භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ඒ කියන්නේ භාගයයි 10 වැඩි කිරීම 6. 10 වරක් 60යි 62න් බෙදුවාම 30යි. අන්න ඔයාට එන වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 30. පැහැදිලිද පුතා? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න බලන්න. ඇඳ ගන්න රූපය.
මට කියන්න පුතේ මේ කවුද දුලන්සා ආධාරකය කීයද ලම්බූස කීයද දුලන්සා දුලන්තගේ කන්න එනවද දුලන්තට ඇහෙනවාද දුලන්ස එන්න එම නැත්තම් දුලන්ත කියලා කෙනෙක් ඉන්නවද මගේ මයික් එක වැඩ කරන්නේ ඒකයි කතා කරන්න බැරි කවුද දාලා තියෙන්නේ තුහිනද නවෝද්‍ය කියන්න පුතේ මේකේ ආධාරකය කීයද ලම්බූස කීයද කියලා මේ ත්‍රිකෝණේ මම පාඩම නවත්තනවා කතා කරන්නේ නැත්තම් කතා කරන්නේ නැති අය දානවා කැමරාව ඔන් කරන්න ඔක්කොම මයික් ඔන් කරලා ඒක කරන්න බෑනේ මේ උගන්නන්න මේ ගොළුකන්ට බීරන්ට උගන්නන්න පුළුවන් ගොළුවන්ටයි බීරන්ටයි උගන්නන්න බෑ ඔයාලා දාන්න අඳුගුළු පිරිපාදලක විශේෂ අධ්‍යාපන ඒකකයකට දාන්න එපා දැන් මට මේ සිග්නල් නැතුව හරි මයික් එක වැඩ කරන්නේ නැත්නම් chat එකට දාන්න උත්තර chat කරන්න පුළුවන් කොසද කීයද ආධාරකය කීයද ලම්බූස ඇවසද රිද්ම දාලා තියෙනවා ආධාරකය 5යි කියලා ලම්බූස කීයද අනේ කතා කරන්නේ ඉතින් මේ කොහොමද කරන්නේ පුතේ ඔයාලා වචනයක්වත් කතා කරන්නේ නැතුව මම නවත්තනවා මාව ඇහෙනවද ඔව් දැන් මං අහන එකට අහන අය උත්තර දෙන්නේ නැත්තම් මේ වැඩේ ඒකපාර්ශ්විකව ගණන් කරන්න බෑ එක පැත්තක ඉඳන් ඒකපාර්ශ්විකව ගණන් කරන්න බෑ ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්න ඔයාලා මොකටද ඇවිල්ලා දෙමාපිය ඔක්කොම ගෙන්නන්න වෙන කරන්න දෙයක් නැහැ මට කැමරාව ඔන් කරන්න කැමරාව ඔන් කරන්න කතා ප්‍රශ්න වල ඇහුවාම කතා කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් අයින් වෙලා යන්න මෙහෙම උගන්නන්න බෑ පුතේ මෙහෙම උගන්නන්න බෑ ඇහුවාම එක්කෙනෙක් දෙන්නෙක් විතරයි කොච්චරවත් කතා කරන්නේ අනිත් අයට මේ කතා කරන්න බෑ කැමරාව ඕෆ් කරන්න කිව්වේ නෑ මම ඔන්න එකේ තියලා දැන් මම මේ කරන්නේ මේ මගේ දැනුම ඔයාලට දෙන්න හදන එක නෙමෙයි මගේ මම දන්න දේ කියන්න හදන එක නෙමෙයි මේ කරන්නේ මේ දැනුම ඔයාලගේ ගාව තහවුරු කරන්න ඕන ඒ තහවුරු වෙන්න නම් පාඩමට මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕන
මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕන මම අහන්න දෙයට උත්තර දෙන්න ඕන මාත් එක්ක සක්‍රීයව සම්බන්ධ වෙන්න ඕන මේ ගනුදෙනුවක් වෙන්න ඕනේ නැතුව අර වෙන සමහර විෂයන්ගේ එක පැත්තකින් නම් කියෝගෙන යනවා ඔයාලත් අහගෙන ඉන්න ලියා ගන්නවා නැත්තම් නිදිනවා නම් නිදිය ගන්නවා එහෙම කරන්න බෑ මම දන්න සමහර විෂයන් සමහර ගුරු කරන්නේ මේ පැත්තෙන් නම් කරනවා වීඩියෝ එක මේ මොනවද කැමරාවත් ඕෆ් කරලා මේවත් ඔක්කොම ඕෆ් කරලා එයා ගුරුවරයා මේ ඉඳන් කියනවා අහන් ඉන්නෝ නැත්තම් ඔය ඔන්න එකේ දාලා නිකන් ඉන්න වැඩක් වෙන්නේ මොකද මම එහෙම පෞගි දවසේ මම සම්බන්ධ වුණා කියන්නේ මට උමනා මමත් පන්තියකට යනවා මේ දවස්වල මේ අධ්‍යාපන පරිපාලනය සම්බන්ධයෙන් ඒතර ඒ උගන්වන ගුරුවරයා මේ ටගේ ප්‍රශ්න අහන්න බෑ අපි එයා මයික් ඔක්කොම ඔෆ් කරලා උගන්වනවා එයා ඔය කියුගෙන අපි මේ ඉඳන් ආවා මම දවස් දෙකයි ගියේ මම නතර කරපන් මම නැවතුවා දැන් ගුරු භූමිකාවේ වෙනද මේ උගන්වනකොට තියෙන්න ඕන ඔයාලායි අපි අතරේ සම්බන්ධීකරණයක් තියෙනවා ප්‍රශ්න අහනේට උත්තර දෙන්න ඕන පේන්න ඕන දකින්න ඕන එහෙම නැත්තම් මේ වැඩේ කරන්න තේරුමක් නැහැ අපරාධයක් ඔයාලා කරන්නේ මේ බලන්නකෝ එකක් ඇවිල්ලා ඔයාලා මාසෙකට පන්ති ෆීස් ගෙවනවා නේ ඊට පස්සේ ඔයාලා ඩේටා වලට ගෙවනවා ඔයාගේ දුරකථනයට වෙනුවෙන් ගෙවන්න ඒක රිපෙයාර් කරන්න හරි ඒ අලුත් දෙයක් ඒක ගෙවීම හැමදාම පාවිච්චි කරන්න බෑනේ නේ දැන් ඔයාලා කාලේ මේ ඔක්කොම එතකොට මේකේ ඵලදායීතාවය ප්‍රයෝජනයක් ගන්න ඕන එහෙම ගන්න අය මාත් එක්ක කතා කරනවා ගොළු බීර වගේ ඉන්න එපා ගොළු බීර වගේ ඉන්න එපා ප්‍රශ්නයක් ඇහුවා වැරදුනාට කමක් නැහැ මම කියන්නේ මේ වැරදුනාම මම බනින්නේ කාටද වා වැරදුනා මම අපහසුතාවයට පත් කරන්නේ වැරදිනවා මටත් වරදිනවා ඒක මේ ස්වභාවයනේ මිනිස්සුන්ට වැරදිනේ හරියන්න පුළුවන් වරදින්න පුළුවන් මම දීපු උත්තරේ වැරදුනායි කියලා ඔයා මාරු විදිහට පසුතැවෙන්න එපා මම දෙන උත්තරේ වැරදුනායි කියලා පසුතැවෙන්න එපා උත්තර දෙනකොට වරදිනවා උත්තර හරියනවා ගැටලුවක් නැහැ ඒක තමයි ස්වභාවය හොඳයි කැමරාව පුළුවන් නම් ඔන් කරගෙන ඉන්න එතකොට තමයි මට ඔයාලගේ මේ පාඩම සක්‍රියව සම්බන්ධ වෙනවා කියලා දැනෙන්නේ ඇත්තටම ගත්තා පන්ති කාමරේ ඉන්න වගේ දැනෙන්නේ මට පුළුවන් පුතේ ඇත්තටම ගත්තොත් මේ පැත්තට කියෝගෙන කියලා මේක ලියාගන්න මේ වාදපන් කියලා කියන්න නෑ එහෙම කරා නම් මට වෙලාව ගොඩක් ඉතුරු කරගෙන කරන්න පුළුවන් මේක අපි අතරේ වෙන විෂයක් වගේ නෙමෙයි ගණිතේ වෙන විෂයක් වගේ නෙමෙයි ගණිතේ ගණිතේදී අපි සක්‍රීයව සම්බන්ධ වෙනවා දැන් ඔය සම්බන්ධ වෙන අය තේරෙන්න ඕනේ යාළුවා උත්තර දුන්නාම ඒක තමන්ගේ තහවුරු වෙනවා අහන අය උත්තර දෙන්න මේ මොනවා හරි තාක්ෂණික දෝෂයක් තියෙනවා නම් මේ දැන් පන්ති කාමරය වගේ නෙමෙයිනේ මයික් කැඩිලා තියෙන්න පුළුවන් කැමරාව කැඩෙන්න පුළුවන් සිග්නල් නැති වෙන්න පුළුවන් ඒ වගේ තාක්ෂණික දෝෂයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න මම බනින්නේ නැහැ මං ඇහුවේ ආධාරකයේ කීයද ලම්බ උස කියලා කියන්නේ තිබ්බ කීයද ආධාරකයේ කීයද ලම්බ උස ආධාරකය 5යි තිබ්බ ආධාරකය 5යි ආධාරකයේ 5යි ලම්බ උස 8යි ලම්බ උස 38යි
8යි 8යි. ආධාරකයේ 5යි ලම්බ උස 8යි කියන. තිනුෂි කීයද? ලම්බ උස 5යි ඇහුන්නේ හයියෙන් කියන්නේ. ලම්බ උස 5යි ලම්බ උස 5යි ආධාරකයේ 8යි 8යි. මේමයි මේ ආධාරකය කියලා 5යි කියන එක ගන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් මෙතන කවුද දිත්ම ආධාරකය කියලා ගන්නේ මෙතෙන්දි නම් අපි ඇත්තටම ගන්න වෙන්නේ 8 කියන එක. 5 කියන එක ආධාරකය අරගෙන 8 කියන එක ලම්බූස විදියට ගන්නත් හැකියාව තියෙනවා මේකේ. ඔය ත්‍රිකෝණේ හැරෙවුවොත් එයා හැබැයි ඒ කියන මූලික මේ සිද්ධාන්තය ගැන හිතලා නෙමෙයි කිව්වේ. කමන්නේ. එතකොට භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස එන්නේ. එතකොට ආධාරකය 8යි ලම්බ උස 5යි. ඇයි මේ 15ක් දීලා තියෙන්නේ? අන්න ඔය අමාරුයි දාන්න දීපේ. එතකොට 8 වරක් 5 40යි 42කින් බෙදුවම 20යි. පහත ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න එච්චි අගය සොයන්න. සර් ඒක ලියාගන්න බැරි වුණානේ. අනේ පුතේ ඉක්මනට ලියන්න ඕන මේ දැන් වැඩ කරන හරි සර්, අතරේ අහමින් අතරේ ඒකත් එක්කෝ ලියා ගන්න බැරි වුණොත් එමේ ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගා ගන්න. මොකද මේ හරි සර්. ටිකක් අපි මේ වේගවත් වෙන්නත් ඕන නේද ඉගෙන ගන්න. ටිකක් ඒ කියන්නේ මම ප්‍රමාණවත් කාලයක් දෙනවා ඉතින්. පහත ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නලු ඊට පස්සේ කියන එච්චි අගය හොයන්න. හදන්න බලන්න. මම මිනිත්තු 2ක් දෙන්න. මන් දීපු වෙලාව නම් හරි විනාඩි. වර්ගඵලය හොයද්දි මොකද්ද කරන්නේ? මෙතෙන්දී අපි ගන්නේ ආධාරකයේ නෙත් කීයද? ආධාරකයේ 15යි ආධාරකයේ 15යි. ලම්බ උස ලම්බ උස ලම්බ උස 12යි. 8යි 8යි 8යි. ලම්බ උස 12 වෙන්නේ මේ තියෙන ආධාරකයට අනුව තමයි මේ ලම්බ උසේ. එතකොට 15 8ෙන් වැඩි කරලා 2ෙන් බෙදුවාම ඔයාට එනවා 60. 15 3ක් 8 120යි නේ.
එතකොට ඔයාට එනවා ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 60ක්. දැන් ඔයා කොහොමද එච්චියාගේ ඔයා? පුතා. එච්චියාගේ හොයන්නේ කොහොමද? අන්න අපි අරකේ අනිත් පැත්ත ලියනවා. මොකද්ද? භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උසින් වර්ගඵලය එනවා. දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ඔයා දන්නවා කීයද ත්‍රිකෝණයේ වර්ගඵලය? වර්ගඵලය කීයද? 60යි. හොයාගන්න. ආධාරකයේ කීයද? 15යි. නෑ. ඒ 15 ගත්තේ මේකට ආධාරකය වුණා. මේ 12 කියන එක ආධාරකයේ විදියට ගන්න ඕනේ මේ h හොයන්න නම්. h හොයන්න නම් අන්න පුතේ අපේ බුද්ධිය හොයාගන්න අවස්ථාවක්. අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕන. මේ පොඩ්ඩක් පිට පන්නලා තියෙන්නේ. සම්ප්‍රදායික පොඩ්ඩක් ඇවිල්ලා එහා පැත්ත ආධාරක 12යි. ආධාරකයේ 12යි. ලම්බ උස කීයද? ලම්බ උස දන්නේ නෑ h. හැබැයි වර්ගඵලය දන්නවා. මේ බලන්න. භාගයයි ආධාරකයේ 12යි ලම්බ උසේ සමානයි වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 60යි. දැන් 12 දෙකෙන් බෙදුවම 6යි. ඔයාට එනවා 6යි h සමානයි 60යි. දැන් ඔයා දෙපැත්තම 66න් බෙදනවා. එතකොට ඔයාට එනවා කීයක්ද? 66න් බෙදුවාම h ගේ 10යි. 10යි. පැහැදිලිද? ඔව් සර්. වෙලා වැද්ද. හරි. ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ලියා ගන්න බැරි වුණා. ඔසන මොකක්ද තව එකපාරක් කියන තේරුම් නැද්ද ඒක? මේකෙදි පුතේ තේරුම් නැත්තම් මං ආයි පාරක් කියමුද? මේකෙදි කරන්නේ පුතේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයා ගන්න. ඒකට භාවිතා කරන්නේ මෙන්න මේ උපාය මාර්ග දෙක. එකක් තමයි මේක ආධාරකය වෙනකොට මේක ආධාරකය වෙනකොට මේක ලම්බ උස වෙන්නේ උච්චය. ඒ වගේම තමයි මේක ආධාරකය වෙනකොට මේක තමයි ලම්බ උස. දැන් ඔයාට පැහැදිලිද? දැන් ඔයාට පැහැදිලිද කවුද මේ ඔසඳ? හොඳයි. එතෙන්දී ඉතුරු ටික අපිට ගලප ගන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් අහන්න.
हाँ ඇති වෙලාව ලියා ගන්න බැරි වුණා නම් සෙට් කරගන්න. ඕ මේකේ ලම්බ උස 10යි. අහලා තියෙනවා ලම්බ උස 10ද කියලා. ලම්බ උස තමයි 10. වර්ගඵලය නෙමෙයි. දෙවෙනි එකේ h යගේ යන්නේ. ලම්බ උස තමයි h යගේ කියන්නේ. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය. හොඳයි. මේ තියෙන සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය කොහොමද අපි හොයන්නේ කියලා බලමු. මේක අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් ඔයාලට පේන සමාන්තර මේකේ PQ SR PS QR සමාන්තරයි. ඒක නිසා PQ සමානයි SR PS සමානයි RQ QR. පැහැදිලිද? මේ තියෙන ආධාරකයේ උස ඇඳ ගන්න. හරි. ඇඳ ගන්න. සමාන්තර ආශ්‍රයේ ආධාරකය මෙන්න මේ පාදය රතු පාටින් පෙන්වන ආධාරකය වුණොත් මේ බලා ගන්න. මේ රතු පාටින් පෙන්වන පාදය ආධාරකය වුණොත් ඒකට සමාන්තරව තියෙන පාදයට තියෙන කෙටිම දුර තමයි ලම්බ උස වෙන්නේ. ඒ වගේම තමයි මේ පාදය කහ පාටින් පෙන්නපු එක ආධාරකය වුණොත් ඒකට සම්මුඛව තියෙන පාදයට තියෙන කෙටිම දුර තමයි උස වෙන්නේ. ලම්බ උස. ලියා ගන්න. ආධාරකයේ AB වන විට ලම්බ උස x1. ආධාරකයේ BC වෙනකොට ලම්බ උස PQ. හරි. මේක ලියා ගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ඕනෑම පාදයක්
හරි එතකොට අපි කියමු මේක ලියා ගන්න ඕනේ නැහැ රූපයේ දැක්වෙන සමාන්තරාශ්‍රයේ ඕනෑම පාදයක් ඒකේ ආධාරකයේ විදියට ගන්න පුළුවන් ඒවා ආධාරකයේ විදියට ගත්තොත් ඊට සම්මුඛව තියෙන පාදයට තියෙන කෙටිම දුර තමයි අපි ලම්බ උස කියලා අර්ථ දක්වන්නේ. දැන් අපි මේකේ බලමු වර්ගඵලය හොයන්න. මේ ඔබට පේන්නේ ආධාරකයේ මම රතු පාටින් පෙන්වලා තියෙන්නේ. ඔබට මෙන්න මේ අවධානය යොමු කරන්න මම මේ කරන වැඩේ මොකක්ද කියලා. මම මෙන්න මෙතනින් මේ විදියට කොටසක් කපලා ගෙනල්ලා මේ පැත්තෙන් තියනවා. පැහැදිලිද කර වැඩේ? පැහැදිලිද? එතකොට මොකද්ද ඔයාලට ලැබුණේ? දැන් එතන තියෙන මේ මම මේ පෙන්නන්නේ එතන තියෙන මෙන්න මේ රතු පාට කොටසත් මේ පැත්තට කපලා මේ පැත්තට අරගෙන ඉන්න. ආධාරකයේ දැන් දිග සමානයිනේ නේ. එතකොට ඔයාලට පේනවා ඍජු කෝණාන්තයක් ලැබෙන්නේ. මේ ඍජු කෝණාන්තයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? දිග වැඩි කිරීම පළලේ. එතකොට ඒකකයේ ඒකකයේ ඍජු කෝණාන්තය මේ අනුව ඔයාට පේනවා මුල් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ඍජු කෝණාන්තයේ වර්ගඵලය සමානයි. ඒ අනුව ඍජු කෝණාන්තයේ වර්ගඵලය සමානයි. ඒ වැඩි කිරීම h. ඒක නිසා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි ඒ වැඩි කිරීම h. අන්නේ නම් අපි කියනවා සමාන්තරාශ්‍රයක වර්ගඵලය සමානයි ආධාරක පාදය වැඩි කිරීම ආධාරක පාදයට අනුරූප ලම්බ උස. ඒක තමයි ඊට සම්මුඛව තියෙන පාදය. දැන් ඔයා මෙන්න මේ සමාන්තරාශ්‍රය ඇඳලා මෙතනින් කඩයිරකින් හරි කමන්නේ මේක ලකුණු කරලා ඒ කොටස මේ පැත්තට ගෙනිච්ච බව පෙන්නන්න මේ පැත්තට ඒ විදිහටම අඳින්න. ඇඳලා මේ ටික ලියා ගන්න. හරිද? මම යනවා ඊළඟ ස්ලයිඩ් එකට. PQR සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන්න කියලා ඔයාලට දෙනවා. මේකේ බොහොම ඔයාලට පැහැදිලි ආධාරකයේ වෙන්නේ මෙන්න මේ PQ කියන එක. ඊට අදාළ ලම්බ උස් තමයි මේ පහෙන් පෙන්නුම් කරන්නේ. ඒ අනුව PQR සමාන්තරාශ්‍රයේ වර්ගඵලය A වැඩි කිරීම h. ඒ කියන්නේ PQ වැඩි කිරීම 5 කියන එක. PQ කියන්නේ 10යි ලම්බ උස 5යි 10 වරක් 5 50යි වර්ග සෙන්ටිමීටර මේකේ වර්ගඵලය. උදාහරණයක් ලියා ගන්න.
හරිනේ KLM මෙන් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 48ක් නම් h අගය හොයන්න. මට කියන්න h ලම්බ උස වෙනකොට ඊට අදාළ ආධාරකය කීයද? සෙන්ටිමීටර් 8යි. සෙන්ටිමීටර සෙන්ටිමීටර 8යි. 8යි. සෙන්ටිමීටර 8යි. හොඳයි. එහෙනම් අපි මොකද්ද කරන්නේ? වර්ගඵලය දන්නවනේ. මොකද්ද කරන්නේ? වර්ගඵලය සමානයි 8 වැඩි කිරීම h. දැන් ඔයා වර්ගඵලය දන්නවා. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 48යි. එහෙනම් 8 වැඩි කිරීම h සමානයි 48යි. දැන් මොකද්ද කරන්නේ? වැඩි කිරීම නැති කරන්න බෙදෙනවා. කීයෙන්? බෙදෙනවා. 8ෙන්. අන්න ඔයාට h සමානයි කීයද? සෙන්ටිමීටර 6ක් කියලා ලැබෙනවා. දැන් ඔයා ගණන් හදනකොට ඔය වගේ ක්‍රමානුකූලව සමාන ලකුණු එක ගෙලින් දාලා 15ට හදන්න පුරුදු වෙන්න. විධිවත්ව ලස්සනට. හරිද? දැන් ඔයාට තියෙනවා 23යි 1 අභ්‍යාසය. මේකේ ගණන් අපි කීපයක් දැන් අදමු ඉතුරු ටික ඔයා හෝම්වර්ක් විදියට ලකුණු කරගන්න. මම මේක දෙනවා පළවෙනි ගානේ 2.7 පළවෙනි ගානේ 1.3යි දෙමු. 1.3යි දෙවනි ගාන හදන්න 3 එපා. හතරවෙනි ගාන හදන්න 6 වෙනි ගාන හදන්න. 3යි 5යි එපා. ඔය ටික හදාට බලන්න. විනාඩි කීයක් ඕනද? සර් මොන ටික පළවෙනි ගානේ 1.3යි ලකුණු කරගන්න. ඔයාගේ පොතේ පැන්සලෙන් පොඩ්ඩක් නැත්තම් කොහෙන් හරි කොලයක ලියා ගන්න. දෙක හදන්න කිව්වනේ. ඊට පස්සේ 4යි 6යි. ඔන්න ඔය ගණන් ටික හදන්න. විනාඩි මන් දෙන්නම් දැන් කීයද වෙලාව? ඒ වෙනකොට හරියටම වැඩේ ඉවර වෙනවා. දැන් වෙලාව 9ට 15යි. 9ට 20ක් තියෙනවා. 8:50 වෙද්දි ඉවර කරන්න. 9 වෙනකන් දෙන්නම් කවන්න. 9 වෙනකන් කල් දෙනවා. කෙනෙකුට පුළුවන් නම් ඔක්කොම හදන්න. දොළහ වැඩි කිරීම 7. පළවෙනි එකේ උත්තරේන 12 වැඩි කිරීම 7. ආධාරකයේ 12යි ලම්බ උස 7යි. මම මෙතන පොඩියට හදන්නම් 12 වැඩි කිරීම 7.
සමානයි කීයද 84යි නේ වර්ග සෙන්ටිමීටර දෙවැනි එක ආධාරකය කීයද ලම්බ උස කීයද දෙවෙනි එකත් මම නිකන් හදාගෙන යන්න 10 වැඩි කිරීම 3 30යි වර්ග සෙන්ටිමීටර තුන්වෙනි එක ආධාරකය කීයද ලම්බ උස කීයද 20 වැඩි කිරීම 8 20 වැඩි කිරීම 8 කීයද වර්ග සෙන්ටිමීටර 160යි වර්ග සෙන්ටිමීටර 160යි ඊළඟට දෙවෙනි ගාන ඔයාට හදන්න කිව්වා ABCD සමාන්තරාත්‍රයේ පරිමිතිය 52ක් නම් වර්ගඵලය හොයන්න අන්න පරිමිතිය ඔයාට දීලා තියෙනවා ඒ අනුව ඔයාට මෙන්න මේ පාදය හොයාගන්න වෙනවා නේද මේ පාදය කීයක් වෙනවා මොකද ඊට අනුව තමයි මේ ලම්බ උස මෙතනින් තියෙන්නේ පැහැදිලිද පැහැදිලිද එහෙනම් පරිමිතිය කියන්නේ මොකක්ද අනේ කතා කරන්න පුතේ මට එපා වෙනවා ඔයාලට උගන්වන්න ගියා අනිත් පන්ති වගේ නේ මේ කොච්චර කිව්වත් කතා කරන්නේ වැඩක් නැහැ කියලා පරිමිතිය කීයද සෙන්ටිමීටර 52යි සෙන්ටිමීටර 52යි සෙන්ටිමීටර පරිමිතිය කියන්නේ මොකක්ද වටේ දිග එහෙනම් පුතේ මේක 15යි නම් මේක කීයද 15 15යි 30යි එහෙනම් අපි 52න් 30ක් අඩු කරමු කීයද එතකොට 22යි 22යි ඊට පස්සේ මොකද්ද කරන්නේ 22 දෙකෙන් බෙදනවා 22 දෙකෙන් බෙදුවට පස්සේ ඔයාට එනවා 11ක් අන්නේ අනුව මේ පාදේ ඔයාට කීයක් වෙනවද සෙන්ටිමීටර් 11ක් කියලා අන්න දැන් ඕක හොයාගත්තට පස්සේ ඔයාට පුළුවන්නේ මේ වර්ගඵලය හොයන්න කොහොමද හොයන්නේ වර්ගඵලය සමානයි ආධාරකයේ 11යි ලම්බ උස 6යි කීයද එතකොට වර්ග සෙන්ටිමීටර 60 වර්ග සෙන්ටිමීටර 66යි හරි අය හරි දාගන්න ඊට පස්සේ මම ඔයාලට කිව්වා හතරවෙනි ගාන හදන්න PQ ආරේ සමාන්තරාංශයේ වර්ගඵල 1/5යි වර්ග සෙන්ටිමීටර නම් PQ පාදයේ දිග හොයන්න මොකද්ද කරන්නේ මොකද්ද කරන්නේ වර්ගඵලය සමානයි ආධාරක පාදය PQ වැඩි කිරීම ලම්බ උස සමානයි 1/5යි දැන් අපි මේක මොකද්ද 3 නැති කරන්න මේ පැත්ත 3ෙන් බෙදනවා මේ පැත්තත් අපි 3ෙන් බෙදනවා එතකොට ඔයාට මේ 3ට මේ 3 කැපුණාම PQ සමානයි කීයද වර්ග සෙන්ටිමීටර 35 වර්ග සෙන්ටිමීටර නේ පුතේ 35 සෙන්ටිමීටර PQ කියන්නේ පාදයක දිග වර්ග සෙන්ටිමීටර වෙන්නේ නැහැ ඒකේ හේතුව තමයි මෙතන සෙන්ටිමීටරල එකක් තියෙනවා මෙතන වර්ගයක් තියෙනවා එතකොට එකකට එක කැපුණාම 1 සෙන්ටිමීටර තමයි ඉතුරු වෙන්නේ ඊළඟට මම ඔයාලට 6 වෙනි ගාන කිව්වා ABCD සමාන්තරාංශයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 30යි නම් ABEF සමාන්තරාංශයේ වර්ගඵලය දැන් මොකද්ද කරන්නේ
මේකේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 30යි නම් මෙන්න මේ පාදය ඔයා හොයාගන්න ඕනනේ. මේ පාදය දෙකටම ආධාරකය වෙනවනේ. නේද? මේ පාදය හොයන්න නම් ඔයා මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? 30 පහෙන් බෙදනවා. පහ වැඩි කිරීම AB සමානයි 30යි. දැන් අපි මේ පැත්තත් පහෙන් බෙදනවා මේ පැත්තත් පහෙන් බෙදනවා AB සමානයි වාට එනවා කීයක්ද? 6 සෙන්ටිමීටර් 6. සෙන්ටිමීටර 6ක්. ඊට පස්සේ ඔයා AF මම මේක මුඩින් ලියනවා. ABEF සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමානයි ආධාරකය 6යි ලම්බ උස 3යි. 6 වරක් 3 18යි වර්ග සෙන්ටිමීටර. හර්ෂණ තේරුණාද? සර් චුට්ටක් කියන්න. මොකද්ද? ආයි කියන්න ඕන මොකද්ද මොන ටික? මුලින්දන් සර් චුට්ට ඇහුන්නේ. ඇහුන්නේ මුලින්දන් සර් චුට්ට ඇහුන්නේ. දැන් ඔයා මෙන්න මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය දීලා තියෙනවා. මං රතු පාටින් පෙන්නනවා. ඒකේ ලම්බ උස දීලා තියෙනවා. ඒ අනුව මෙන්න මේ මන් දැන් ඔයාට නිල් පාටින් පෙන්නන ආධාරකයේ දිග හොයා ගන්න පුළුවන්. ඒ ආධාරක පාදයේ දිග හොයන්න. එහෙම නැත්නම් AB ගේ දිග හොයන්න ඔයා මොකද්ද කරන්නේ? මම මෙතන කෙටියෙන් දැන් ලියනවා AB සමානයි 30 බෙදීම 5 වෙනවා. තේරුණාද? 30 බෙදීම 5යි. එහෙම නැත්නම් වර්ග සෙන්ටිමීටර 30 බෙදීම 5යි 100. එතකොට AB ගේ දිග ඔයාට එනවා සෙන්ටිමීටර 6ක්. තේරුණාද? ඊට පස්සේ අපි දන්නවා මෙන්න මේක තමයි අර ABEF ගේ වර්ගඵලය. ඒතකොට මේකේ වර්ගඵලය හොයන්න මේක ආධාරකය වෙනකොට මේ තියෙන ලම්බ උස. එහෙනම් ඔයා ඊළඟට ABEF වර්ගඵලය සමානයි ආධාරකය ඔයාට 6යි ලම්බ උස 3යි. 6 වරක් 3 18යි වර්ග සෙන්ටිමීටර. තේරුණාද? ඔව් සර් thank you. මකන්න කලින් අවචනයි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හොඳයි. ඊළඟට ඔයාට තියෙන්නේ ත්‍රිපීසියමක වර්ගඵලය. මේ පාඩමේ මෙච්චරයි නේද තියෙන්නේ? මේක මාතෘකාව ලියලා මේක ලියාගෙන ත්‍රිපීසියම් දෙකක් විතර ඇඳ ගන්නකො. හතරම ඇඳනටත් කවන්නේ. අඩු වශයෙන් සම්මුඛ පාද යුගලයක් වත් සමාන්තර වූ චතුරස්‍රයක් ත්‍රිපීසියමක් ලෙස හැඳින්වේ. අඩුම වශයෙන් පාද දෙකක් සමාන්තර සම්මුඛ පාද යුගලයක්.
හරිනේ සර් විනාඩියක් ඉන්න. හරිද හරි සර්. හොඳයි ත්‍රිපීදියමක වර්ගඵලය ලබා ගන්නයි යන්නේ අරගත් මේ වගේ මේ බලන්න මේ කෑල්ල මම ගලවලා මේ පැත්තට තියෙනවා මේ අඩුපාඩුවත් මෙතනින් ගෙනින් තිබ්බා පේනවද නැවත බලාගන්න මේ තියෙන ත්‍රිපීදියම මම මෙන්න මෙහෙම ඍජු කෝණාශ්‍රයක් ලැබෙන විදිහට මේ කොටස කපලා මේ පැත්තට ගෙනින් තිබ්බලා මේ වැඩිපුර මේ තියෙන කොටස තමයි මෙතෙන්ට හරියන්නේ. එතකොට ඔයාට එනවා ඍජු කෝණාශ්‍රය. ඔයා දැන් දන්නවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළලෙන්. හරිද? දිග කියන්නේ මෙන්න මේ ටිකනේ පුතේ. මේ ටික සමානයි මේ ත්‍රිපීසියම ගත්තොත් මෙන්න මේ නිල් පාට පාදයයි රතු පාට පාදයයි එකතු කරලා දෙකෙන් බෙදුවා. ඒක නිසා අපි ඒකට කියනවා සමාන්තර පාද දෙකේ එකතුව කියලා. ඒක බෙදනව දෙකෙන් මේ තියෙන දෙකෙන් බෙදලා. පැහැදිලිද? සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදලා ලම්බ උසෙන් වැඩි කරනවා. ඇඳ ගන්න ත්‍රිපීසියමක් ඇඳලා මේ යට තියෙන එක ලියා ගන්න. හරිද? හරි සර්. එහෙනම් අපි ගියා ඊළඟ ස්ලයිඩ් එකට. මේ පොතේ තියෙන උදාහරණයක් තියෙන්නේ අපි මේක හදමු උදාහරණ එක කියලා දාන්න කොහොමද වර්ගඵලය හොයන්නේ පුතේ වර්ගඵලය ත්‍රිපීදියමේ වර්ගඵලය සමානයි
භාගය වැඩි කිරීම. ආධාරක පාද දෙකේ එකතුව වැඩි කිරීම දෙකෙන් එක නැත්තම් ආධාරක පාද දෙකේ සමාන්තර පාද දෙකේ එකතුව. ඒකට මෙතන සමාන්තර පාද දෙක වෙන්නේ 12 100 සහ 8 100. මේක ලම්බ උස වෙන්නේ h. මේක වර්ගඵලය මම මෙතන පොඩ්ඩක් වෙනස් කරන මේ h වෙනකොට මම ලම්බ උස කියලා 6 කියලා දානවා. දැනට ගන්න වෙන විදිහකට. අන්න එතකොට ඔයා මොකද්ද කරන්නේ? මෙතන මේ ආධාරක පාද දෙක අතර ලම්බ දුර මේක නිසා මේක 6ෙන් වැඩි කරනවා. පැහැදිලි? 12ටයි කීයද? 20 20 දෙකෙන් බෙදුවා 10 ඕනම් ඉතින් මෙහෙම ලියන්න 22 දෙකෙන් බෙදුවා. ඒක වැඩි කරනවා කීයෙන්ද? 6ෙන්. කීයද? ඕන අපිට මේ දෙක කපන්න පුළුවන් 3යි. 20 3ක් 60 වර්ග සෙන්ටිමීටර 60. සර් ඔව්. ඔතන අර දෙකෙන් එක 12 වැඩි කිරීමට නේද සර් තියෙන්නේ? මොකද්ද? අර සර් දෙකෙන් එක 12 සෙන්ටිමීටර් වැඩි කිරීම 8ද වැඩි තියෙන්නේ? කිරීමක් නෙවෙයි. සමාන්තර පාද දෙකේ එකතුව මෙතන එකතුව. මේක එකතු කිරීම. සමාන්තර පාද දෙක වෙන්නේ මේකනේ ඉනුජි. මේ පාද දෙකේනේ. මේකේ සමාන්තර පාද දෙක වෙන්නේ මේ දෙක. සමාන්තර පාද දෙක එකතු කළා දෙකෙන් බෙදන්න. සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. හරිද? ඒක වැඩි කරන්න ඕන ලම්බ දුරේ. දැන් පැහැදිලිද? ඔව් සර් දැන් පැහැදිලි. මේකට අනුව නම් ලම්බ දුර වෙන්නේ මේක. මකන්නද? හරිද? හරි සර් මේකදී මේ ගානට අනුව මේක දීලා තියෙනවා. මේක මගේ අතින් වැදුන්නේ නැති ඉතින් මම ඒක දුන්නේ. මෙතනදී කියන්නේ ත්‍රිපීතියේම වර්ගඵලය 70ක් නම් h කියගේ හොයන්න. අන්න එතකොට h ගන්න. මේ තියෙන්නේ ත්‍රිපීතියේම වර්ගඵලය සමානයි භාගයයි ආධාරක එකතු කිරීම ලම්බ උස. එතකොට වාඩිරෝ 10යි h. වර්ගඵලය 70යි කියලා දීලා තියෙන්නේ. 10h සමානයි 70. 70 10 පුදුවාම 7. මේක ලියා ගන්න ඕනේ නැහැ. ඒ වගේ තව ගානක් දෙන්නම් මම. මේ ත්‍රිපීතියේ මෙත් වර්ගඵලය හොයන්න.
මේකේ වර්ගඵලය සොයන්න. හරි. කොහොමද හොයන්නේ? අපිට වර්ගඵලය සමානයි ත්‍රිපිදියමේ භාගයයි ආධාරක පාද දෙකේ එකතුව වැඩි කිරීම මෙතෙන්දිත් ලම්බූත වෙන්නේ මෙතන. පාලවයි හතයි කීයද? දෙකයි 22 දෙකෙන් බෙදුවාම 11 11 6න් වැඩි කරාම 66 66 ඔක ලියා ගන්න. හරිද? මකන්නද? දැන් ඔයාලට තියෙන්නේ 23.2 අභ්‍යාසය සම්පූර්ණ කරන්න. මේක ඔයා ගෙදරදි සම්පූර්ණ කරන්න. අද දවසේ මෙතනින් මම අවසන් කරනවා. ලබන සතියේ ඔයාට වෘත්තයක වර්ගඵලයයි කරන්න තියෙන්නේ. වෘත්තයක වර්ගඵලය හොයන්න ඔබ වෘත්තයක් ඇඳලා රවුමක් ඇඳලා කපාගෙන කතුරුකුත් අරගෙන ලේට් වෙත් ළඟට. හරිද? මේ කරන් ටික ඊළඟ දවසේ එද්දි හදාගෙන එන්න. මේක බලලා තමයි මම පටන් ගන්න. එහෙනම් ආයුබෝවන් සුබ දිනයක් පරිස්සමෙන්. අයබෝවන් ආනව හැමදාම ක්ලාස් තියෙන්නේ මේ වෙලාවටද කියලා. බොහෝ විට අපිට පොඩ්ඩක් ඕනනම් ඉස්සරහට ගන්න පුළුවන් 5:05 විතර වෙනකොට. නමුත් දැනට මම මේ වෙලාව ගෙනියන්නේ කාට හරි ගැටලුවක් තිබ්බොත් මම රෙකෝඩින් එක දෙන්නම් දැනට. අපි 10 පන්තියට ආවම ස්ථිර වෙලාවක් හදාගමු ගැටලුවක් නොවෙන. මේ දවස් කීපය මේ මාසේ අපහසු වෙච්ච කෙනෙක් හිටියොත් මම වීඩියෝ දෙන්නම්. හරි නේද?